සුද්දාෂ්ටක කියන වචනේ කොහෙන් තර තිබ්බොත් එකම ශක්ති ස්වභාවයක් තියෙනවා. අපි ශක්ති ස්වභාවයක් කිව්වොත් එහෙම. හැබැයි මේවා පටලව ගන්න එපා. මේ වේදයේ තුල මේ Hindu ආගමේ ශිව ශක්තිය කියලා එකක් හදාගෙන මේ එක එක නම් දාගෙන ඒව සංඛාර. එහෙම සංඛාරයක් දැන් අපි කියනවා නම් මේකත් ශක්තිය කියලා ඒකත් සංඛාරයක්. මොකද සංඛාරයක් කියන්නේ මේ අපි දාගත්ත නන්නේ. දාගත්ත නම් සම්මුති ප්‍රඥප්තිනේ. ඒවා සංඛාර. නමුත් මේකේ යථාර්ථයක් තියෙනවා. යථාර්ථයක් තියෙන මේකේ පරම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය ස්වභාවයේ දකින්න අපිට කියන්න වචන ඕන වෙනවා. ඒතර අපි මේ කියන හැම වචනයක්ම සංඛාරයක් වෙනවා. මොකද ඒවා අපි කියන ඒවා. නමුත් මේකේ දැන් අපි ලුණු ගැන කියන්න ගිහිල්ලා අපිට ලුණු ඒවා ගැන එක එක විදිහට කිව්වට ලුණු ගැන කොහොමවත් අපිට කියා ගන්න බෑනේ. ඒ වගේ මේ සත්‍ය ධර්මය අවබෝධ වුණොත් කෙනෙකුට සත්‍ය දැක්කොත් කියන්නේ ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක ඔහුටම විතරයි සාන්දිටික. තව කෙනෙකුට කියා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉදිරිපත් කරන්න ගියාම ඒ අහන් ඉන්න කෙනා ගන්නේ එයාගේ දැනුම අනුවයි. එයා සමහරට මෙයා කියන ඒ ගැඹුරු පරයය එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට එයා ඒක ගැඹුරින් කියලා එයාට ප්‍රත්‍යක්ෂතාවයට ඥානෙට හසු වුණොත් එයාට ඒක දැනේ. අන්න එවැනි දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ සුද්දාෂ්ටකය කියන එක අපි මෙච්චර මේ රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙනවා කියන තැන මෙච්චර කතා කරන්න හේතුව මේක අතිශයින් මේකේ වැදගත්කම සිත හැදෙන හැටි තනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ඔබ කියනවානේ ඔබ දෘෂ්ටියක හිටියොත් ඔබට නැවත උප්පත්තියක් තියෙනවා කියලා. අන්න එතනට සම්බන්ධයක් තියෙනවා. අපි අන්න එතනින් ඒ ටික කියලා නවත්තනවා. ඔබ මේ දෘෂ්ටිය තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ ඔබ මේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය තුලත් රූප කලාපයක් තියෙනවා. එතනත් රූප සකස් වීමක් තියෙනවා. අපිට එහෙම තමයි කියන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒ විඥාන ශක්තිය තුළ ඒ පටිච්චිත විඥාන ශක්තිය තුළ එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක සකස් වෙනවා. ඒක සකස් වෙනකොට ඒක වෙනම පරයයක්. ඒ කියන්නේ මේ මරණින් මත්තේ එක දිගට යන විඥානයක් නැහැ කොහෙවත්. එතන සකස් වෙලා නැතිවීමක් ආයේක ඊගායකට සම්බන්ධයක් නැහැ. මේ එක සිතක්වත් ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. මේ ධර්මයේ විතාම බොහෝම සියුම්ම ලියා ගන්න ඕනි. ඒ කියන්නේ මේ සිතක් කියන එකත් එතන අතගෙන නිරුද්ධ වෙන ස්පාක් එකක් කිව්වනේ අපි. ස්පාක් එකක් කියන සිතක් කියලා දෙයක් නැහැ කියවනේ ඒක ප්‍රවාහයක් කිව්වනේ. ඒක ප්‍රවාහයක් කියන්නේ දැන් ඔබ දකින්න තරංගයක් කියලා දැන් ඔය නූතන විද්‍යාඥයෝ ඔය අඳිනවනේ රූපයක් තරංගයක් කියලා. දැන් අපි කියනනේ රශ්මියක් තරංගයක්, වර්ණයක් තරංගයක්, ආලෝකයේ තරංගයක්. එතකොට තාපයේ තරංගයක්. එතකොට අපි දැන් දකිනවනේ මේ තව විදිහට කියනවනේ මේ ෆ්‍රීකවන්ස් කරන්නේ ඔය දැන් රේඩාර් තරංග. ඒ වගේ දැන් තරංග වලින් ලෝකේ කියනවනේ. එතකොට අපි කරන ක්වොන්ටම් න්‍යාය ක්වොන්ටම් කියන්නේත් මේ තරංගයක තියෙන කෑලිනේ පැකට්නේ. ඒ කියන්නේ තරංග එකක් තියෙනවනේ ඇති වෙන නැති වෙන ස්වභාවයකින් තරංගයක් තියෙන්නේ. ඇයි මේ ක්වොන්ටම් න්‍යාය එන්නේ මේ දැන් මේ කුඩා මාංශ මේ රූප කලාපෙම තමයි මේ යන්නේ. මේ රූප කලාපේ වගේම දෙයක් තමයි නූතන විද්‍යාවේ මේ යන්නේ. මේ රූප කලාපේ ඊට වඩා ගැඹුරුයි. ඒක තාම නූතන විද්‍යාවට අහු වෙන්නේ නැහැ. නූතන විද්‍යාවට අහු වෙන්නේ නැත්තේ තාම එතරම් ගැඹුරට නූතන විද්‍යාව වැටිලා නැහැ. නූතන විද්‍යාවට එතනට යන්න සමහරට තව අවුරුදු 200ක් 100කට වැඩියයි. මොකද අපිට ඒත් හිතා ගන්න බෑ. එතනට යයිද කියලා. එතනට ඒ කියන්නේ ඒ තරම්ම මේ ආධ්‍යාත්මිකව මේ ආසියාවේ තියෙන මේ ආධ්‍යාත්මික මේ තියෙන මහා ආධ්‍යාත්මික මේ ගැඹුර මේ භෞතිකව පෙන්වන්න බෑ. භෞතිකව පරීක්ෂණාගාරයකට ගන්න බෑ. ඒක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ සුද්දාෂ්ටකේ පෙන්වන තැනම මේ රහස තියෙනවා. ඒ තරම්ම ගැඹුරු තැනක් මේකේ තව පෙන්වන්න පුළුවන් අපිට. මේ ශක්ති ස්වභාවය මේ අටකට බෙදන්නේ කොහොමද කියලා. අට බෙදුවේ කොහොමද? ඒකේ ඉන්නේ කොහොමද? ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම ගන්නෙ? ඒකේ තව ගැඹුරු මේ ගොඩාක් දැන් මේව දැන් කතා කරගෙන යනකොට දැන් පැය ගණන් යනවා. දැන් ඔබට අහන් ඉන්නත් බෑ. ඔබට මේ විශේෂ සමාහට නීරස වෙන්නත් පුළුවන්. කෙනෙකුට මේක එච්චර අදාළ නැහැ කියලා කෙනෙකුට ඒක අත්හැරලා දාන්නත් පුළුවන්. නමුත් ගැඹුරට යන කෙනෙකුට මේ ඇත්තරම ඥාන සකස් වෙන්න ඕනි. අභිඥා සකස් වෙන්න ඕනි. ඒ අභිඥාවෙන් දකින්න දේ ඥානෙට හසු වෙන දේ සිතුවිල්ලකට හසු වෙන්නේ නැහැ. ඇත්ත කතා. සිතුවිලි වලට ඒක නීරසයි. කෙනෙකුට ඒක එපා වෙන්නේ සිතටයි එපා වෙන්නේ. මොකද සිතට ඒකට යන්න බෑ.
ඒ ශුන්්‍යත පටිසංයුත්ත ඒ ගැඹුරින් ගැඹුරට යන ශුන්්‍යතාවයේ දකින්න තැන ඒ සමහර ඒ පැහැදිලි කිරීම ඒ ඥානෙට හසු වෙන දේවල් සිතුවිලි වලට ඔරොත්තු දෙන්නේ නැහැ. සිතුවිලි වලින් ප්‍රතික්ෂේප වෙනවා. නමුත් මේ අතිශයින් ගැඹුරුයි මේ විෂය. මේ රූප කලාපත් ඒහා සමාන විෂයක්. කොහොමද මේ වර්ණයක් හැදෙන්නේ කියන එක? කොහොමද ශබ්දයක් හැදෙන්නේ කියන එක? කොහොමද මේ ශබ්ද විෂය? කොහොමද ශබ්ද ප්‍රාසාද රූපයක් හැදෙන්නේ කියන එක? කොහොමද වර්ණ ප්‍රාසාද රූපයක් හැදෙන්නේ කියන එක? වර්ණ ප්‍රාසාදයේ එළිය හැදෙන එකක් නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව මෙතන තියෙන චිත්ත දෙකක්. චිත්තයක්. මෙතන තියෙන්නේ චක්කු ප්‍රාසාද රූපේ ඇවිල්ලා චිත්තයක්. ඒක තියෙන්නේ ඒක ඔබට ඔය පේන එක නෙමෙයි. දැන් ඔබට පේන්නේ වර්ණයක්නේ. ඔබට පේන්නේ වර්ණයක් හැඩතලයක්. දැන් වර්ණයක් හැඩතලයක් නෙමෙයිනේ ඔබ ඇසුරු කරන්නේ නාමයක්නේ. හොඳට බලන්න මේ ඔබ ඇසුරු කරන්නේ පොතක්. ඔබ ඇසුරු කරන්නේ අඹ ගහක්. ඔබ ඇසුරු කරන්නේ කමල් නිමල්. ඔබ ඇසුරු කරන්නේ මේ චිත්තයක්. ඒතර ඔබ දකින්නේ චිත්තයක්. ඔබ චිත්තයක් කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම ඔබ හිතන දේ නෙමෙයි. ඔබ හිතන්නේ මෙතන වර්ණයක් පේන කියලා. මෙතන වර්ණයක් නෙමෙයි. ඔබට ඒක අපිට පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නෑ. භාෂාවේ චිත්තයක් තියෙන්නේ. චිත්තයක් තියෙන්නේ. රූප සංඥාවක් තියෙන්නේ. ඒක අතිශයින් ගැඹුරුයි. මේ ප්‍රසාද රූපය කියන එක අතිශයින් ගැඹුරුයි. හැබැයි මේ රූපේ පරජානාති කියනවා නම් ඒ රූපේ පරජානාති කියන්නේ මෙන්න මේ අවබෝධයට එන කෙනා. මේකට තමයි රූප කලාප බෙදා බැලීම කියන එක තියෙන්නේ. මේ රූප කලාප බෙදා බැලීම කියන එකට තමයි ඔය ලක්කන පදට්ටා දාන විදිහට මේ බලනවා කියන්නේ. ඊටාම ගැඹුරුයි මේක. ඒ කියන්නේ ඔය මහා භූත විදිහට බලන එක මේ අරමුණු සම්මර්ෂණය කරනවා කියන එක රූපේ මේක ඊටාම ගැඹුරුයි මේ රූප කලාප මේ සමතයානිකයාගේ විදසුන් ඒ සමතයානිකා විදසුන් නොනට එන්නේ මේ හරහා රූපේ පර්ජානාති වෙන්නේ නැතුව නාමේ පර්ජානාති වෙන්නේ නැහැ. මොකද මේ රූපේ මෙතන දැකීම තුලම නාමයට ගලනවා. ඒකට හේතුව තමයි එතනම විදසුන් නුවණට මේකෙන් ඒ නාම රූප පරිච්ඡේදයට ඒ නාමයයි රූපයයි වෙන් කර දැකීමේ තැනට මෙතනින්ම ගලන්නේ. ඒ කියන්නේ දැන් මෙයා බාහිර තියෙන්නේ මේකේ කියලා හිතුවට මෙයාටම මේක දැන් තව ටිකක් දිගින් දිගට මේව වෙන්නේ අපි කිව්වා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ මේ සංසිඳිලා ඒ කියන්නේ කම්පන චංචන සංසිඳිලා මේවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ සංඥාව සුකුම වෙලා ඒ කියන්නේ මේ ඒකාග්‍රතාවයේ කියන තැන මේ සති නිමිත්ත පිහිටන තැන ඒ කියන්නේ හතරවෙනි ධානය සමාධිමත් සිතට ඒ ධානයේ ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ එකම අරමුණක පිහිටලා ගැඹුරින් ගැඹුරට යන්න තරම් සුදුසු සමාධියක් උපදිනු දාටයි කෙනෙකුට ඉවසීමකින් බොහොම තීක්ෂණ නුවණකින් විදසුන් නුවණකින් විදගෙන යන ඥානකින් මේ එකින් එක විදගෙන ගැඹුරින් ගැඹුරටම ලියාගෙන කියලා පරම සත්‍ය අවබෝධ වෙන්නේ. එතනට යන ගමනේ තමයි රූපේ මේ විදිහට පටන් ගත්තට ඒ රූපේ එහෙම දැක යනකොට ඊට පස්සේ කොහොමද එහෙනම් අපිට පේන්නේ අන්න දිගින් දිගට යනවා ඊට පස්සේ තමයි යාට මේ ප්‍රසාද රූපේ එතකොට ස්පර්ශ වෙන මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ අන්න එනවා ආයතන බිඳගෙන මනෝවිඤ්ඤාණේ පැත්තට අන්න නාමයේ පැත්තට දැන් ගලන්නේ දැන් ඊට පස්සේ ප්‍රසාදය අඳුරන්නේ නැහැ චක්කු ප්‍රාසාද රූපේ චක්කු විඥානේ අඳුරන්නේ නැහැ. එතකොට තමයි තින්න සංගති පස්ස මේව ඔලුවට ගලන්නේ. එතකොට තමයි මේ ඇසට මේ වැටුණු හැඩතලේ එතකොට අසත් රූපයත් ඇසේ විඥානයත් මේ තුන එකතු වීම තමයි මෙතන ඇස කියන්නේ. ඇස කියන්නේ මස් දැන් මරුණු කෙනාට ඇහක් තියෙනවානේ. මරුණු කෙනාට පේන්නේ නැහැ. එතකොට දැන් පේන්නේ පන තියෙන කෙනාටනේ. ඇයි පන තියෙන කෙනාට පේන්නේ? ඇයි මරුණු කෙනාට පේන්නේ නැත්තේ? මරුණු කෙනාට ඇහ තියෙනවානේ. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ කම්මජ රූප කලාප ඇයි තියෙන්නේ? ඇයි මෙතන භාව රූප තියෙන්නේ? ඇයි මෙතන ජීවිතේන්ද්‍ර රූප තියෙන්නේ? ඇයි ජීවිත රූප භාව රූප ඇයි මේ කම්ම රූප තියෙන්නේ? අන්න එතකොට තේන සුද්ධාෂ්ටකයේ විතරක් නෙමෙයි. මෙතන පන තියෙන ස්වභාවයක් කොහොමද තියෙන්නේ? මේවට හැබැයි තවත් මේ ආහාරද රූප එකතු වෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඒතකොට මෙතනට ආය උෂ්ණත්වයේ රූපේ මේ රස්නිය කියන එක තමයි බබල් කරන්නේ. ඒ කියන්නේ අපිට මේ වචනේ කියනවා නම් අපි කියව මේක ස්පන්දනයක් කියලා.
ඒ ස්පන්දනය කියන වචනේ කොහෙවත් නැහැ. එතකොට මේ හොයාගන්න බැරි වෙනවා. එතකොට නමුත් මේව පැහැදිලි කරන්න ගියාම අපිට සිද්ධ වෙන්නේ මේ වගේ අපිට දැනෙන ස්වභාවයක් තියෙන කම්පනයක් කියන්නේ මොකද්ද? මෙතන රස්නියක් තමයි දිය බුබුලක් හදන්නේ. හොඳට බලන්න ඒක මේ දැන් බුබුලු නටනවා. දැන් රස්නියට ජලයේ කේතලේ නටනකොට බුබුලු නටනවා. මෙන්න මේ විදිහට ඔබගේ මේ හැමේ සෛල වර්ධනය වෙන්නේ කොහොමද? ඊතු නිසා, රස්නිය නිසා. මේකේ තියෙනවා මේ ලොකු කතාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඕජාව කියන එක. ඕජාව කියන්නේ මේ ඕජාව රූපේ ඇවිල්ලා මෙතන ඕජා රූපේ ඇවිල්ලා වේග රූපයක්. ඒ කියන්නේ මේ වේග රූපයක්. ඒක වේග රූපය කියලා අපිට ඔබට වෙන කියන්න වචන නැහැ. ඕජා කියන්නේ මෙතන ගලන ස්වභාවය වේගයක්. වේගය දැන් ආපෝ ස්වභාවයේ ගලන ස්වභාවයෙන් එහෙනම් ආපෝ රූපේ තියෙනව නැහැ. ඕජා රූපේ කියන්නේ මොකද්ද එතකොට? ඕජා රූපේ කියන්නේ මේ වේගයක් තියෙනවා. මොකද්ද මේ වේගය? දැන් ඔබ වේගය කියලා කියන්නේ වචනෙන් ගත්තොත් උතන මොන හරි වේගය කියන්නේ අපි උපමා කරලා තියෙන්නේ මේ වාහනයක් වේගෙන් යනවා. ඔහොමනේ එහෙම එකකුත් නෙමෙයි. ඕජා කියන්නේ වේග කිව්වට මේක රස්නියේ වේගය දැන් මේ කියනකොට ඔබට සමහරට යාන්තම් ටිකක් හරි ගැඹුරට අභිඥාවක සකස් වුණු කෙනෙකුට යයි නැත්තම් යන්නේ නැහැ මේ කියන එක මේ රස්නිය කියන එක වැදගත් ඕජාව කියන වේග ස්වභාවයක් කියලා එහෙම ගන්න ඔබට කොයි විදිහින් හෝ ඔබට දැනෙන විදිහට දැනෙන කෙනෙකුට ඒක වැදගත් වෙනවා. එතකොට මේ ඊතු ආහාරජ චිත්ත ස්වභාවයක් මේකේ මේ වචන තමයි ඉතින් අපිට පාවිච්චි කරන්න වෙන්නේ. නමුත් මෙතන මරුණු කෙනාට පේන්නේ නැති වෙන්නත් අර හුස්ම වැටෙන කෙනා කියලා කියමු අපි. හුස්ම වැටෙන කෙනානේ පණ තියෙන කෙනා කියන්නේ. ඒකට මේ වායුවෙනුත් මේකේ දෙයක් තියෙනවා. ඔබට පේනවද ඒ වායු රූපයක් මේකේ තියෙනවා කියලා? හැමතැනම මේ වායු රූපේ වැදගත් වෙනවා. එතකොට මෙතන මේ අපි කියන්නේ මේ සියුම්ම රූප කලාපේනේ. සියුම්ම රූප කලාපේ අයි මේ ජීවිත රූපයක් තියෙන්නේ. කම්ම රූප තුනේම ජීවිත රූප පෙන්වන්නේ. අයි කම්ම රූප තුනක් පෙන්වන්නේ. අයි චක්කු කියන රූපයක් පෙන්වන්නේ. අයි කාය රූපයක්, භාව රූපයක් කියලා පෙන්වන්නේ. මේ හැම එකටම හේතුවක් තියෙනවා. තියෙනවා මේ හැම එකටම. නමුත් ඔබට ඒක පේන්නේ ඔබ නිකන් දැනුමට වචන ටික කටපාඩම් කරනවා විතරයි. ඔබ ඒක යථාර්ථයක් කරගෙන ඇතුලෙන් ඇතුලට ගිහිල්ලා මේකේ රස්නියෙන් මොකද වෙන්නේ? මේකේ වේග රූපේ, ඕජා රූපේ කියන්නේ මොකද්ද? මේකේ ඊතු රූපේ කියන්නේ රස්නි රූපේ කියන්නේ මොකද්ද? මේකේ තව ටිකක් හොඳට ඔබට යථාර්ථයක් කරගන්න ගියොතින් ඔබට දැනෙන්න ගන්නවා යම් කිසි දෙයක්. ඒ දැනෙන දේ කාටවත් කියා ගන්න බෑ. ඒ තමයි ප්‍රසාද රූපේ. ඔබට දැන් නොදැනෙන මේක ඇත්තටම වෙන හැටි පේනවා වගේ දෙයක් වෙනවා. මේක මොකද්ද වෙන්නේ කියන එක පේන එකක් වගේ එකක් වෙනවා. මෙතන ඇත්තටම වෙන්නේ කණ්ණාඩියේ තියෙන දෙයමයි ප්‍රසාද රූපයක් කියන්නේ ප්‍රතිබිම්බයක්මයි බාහිර මෙතන ආලෝකයටයි ප්‍රසාදය වෙන්නේ. ඔව් ප්‍රසාදය වෙන්නේ මෙතන අර කණ්ණාඩිය වගේ ඔපය හැදෙන්නේ මෙන්න මේ ප්‍රසාද මෙතන සකස් වීම නිසායි මේ රූපේ සකස් වෙන්නේ. ප්‍රසාදවත් වෙන්නේ. ආලෝකයට ප්‍රසාදවත් වෙන හැටි මේ පෙන්නන්නේ. ආලෝකයට ප්‍රසාදවත් වෙන්නේ මෙතන හැදෙනවා අර වගේ ඔපේ හැදෙනවා වගේ දෙයක්. ඒකත් එක්කම තමයි ප්‍රසාදය කියන එක රූපෙ ටික හැදිලා. එතන හැදෙනවා මිසක් මේක කලින් තියෙන දෙයක් නෙමෙයි. එතනම සකස් වෙලා නැති වෙන එකක් මිසක් කලින් තියෙන දෙයක් නෙමෙයි. හැබැයි දැන් මෙතනින් එන්නේ ෆොටෝ එකක් වගේ එකක්. මේ කොච්චර කතා කරත් ප්‍රසාද රූපයක් කියන එක එතන නිකන් හැඩතලයක් විතරයි. ඒක තමයි ස්පර්ශ වෙනවා කියන්නේ මනෝ විඤ්ඤාණයට. එතනින් තමයි ඒක තමයි මෙතන තවත් සිද්ධියක් සිද්ධ වෙනවා මනෝ විඤ්ඤාණය ඇතුලේ. මනෝ විඤ්ඤාණය ඇතුලේ ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන එක තවත් ඔය වගේම ගැඹුරින් ගැඹුරට යන විග්‍රහයක් තියෙනවා. ඒක මේ શબ્දයක් මෙතන එකතු වෙලා මෙතන වර්ණයක් එකතු වෙලා මෙතන කලින් තිබුණු ඒ ස්වභාවයක් කොහොමද නැවත ඉස්මතු වෙන්නේ කියන එක. ඇයි මේ කලින් තිබුණු ස්වභාවය නැවත ඉස්මතු වෙන්නේ? ඇයි එතන ස්කන්ධ එතන එකට ඒ ස්වභාව සමාන වෙනකොට ඒ ස්වභාව ඉස්මතු වෙනවා. ඔහොම තමයි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ අපි කිව්වා මීට කලින් පුංචි දරුවෙක් ඉපදිලා අම්මගේ හැඩතලේ එනකොට බාහිරින් කෙනෙක් ඒ හැඩතලේ රූපේ එනකොට අම්මා කියන શબ્ද දැම්මහම මේ දෙක ඒ කියන්නේ ඒ අම්මා කියන සද්දේ ඒ හැඩතලයට එකතු වීමක් සිද්ධ වෙනවා කියන්නේ. දැන් මෙතන ඔබට මේ රූප කලාප සකස් වෙන ආකාරයක් බැලුවාම ඔබට මේ ලොකු කතාවක් මේකේ තියෙනවා. මේ කොහොමද
මේ සියල්ලම ඇත්තටම කිව්වොත් මේ කතාව දැන් රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන්නේ ඇයි? රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන්නේ රූපේ දෙයක් බවට පත් වෙනවා කියන එකනේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරණයකට ලක් වෙනවා සංකතයනුත් වෙනවා. සංකත කියන්නේ එකතු වෙනෙකුත් වෙනවා. රූපේම නැවත රූපයක් බවට. රූපයක් නැවත රූපයක් බවට. රූපං රූපත්තාය සංකතං තන නැවතත් සකස් වීමක් තියෙනවා. අபிසංකරණ නැවතත් අபிසංකරණයක් කරනවා. වියම් වේගවත් විදිහට නැවත අර ජවන් හතක් ගියා වගේ වැඩක් සංඛාර කරනවා කියන එක. ඒ කියන්නේ කාටුන් එකක් යනකොට අර එකම වගේ රූප පේරියක් දාලා එකපාරටම දුවන ළමෙක් පේන්නේ අර පොතේ අපි කියන්නේ පුංචි කාලේ අර පිටු 200ක පොතක රූපයක් ඇඳලා එකම විදිහට දුවන ළමෙක් අන්තිමට පෙරලා යනකොට පේනවා වගේ අන්න ඒ වගේ සිද්ධියක් මෙතන සිද්ධ වෙනවා. අපිට එහෙම තමයි උපමා කරන්න වෙන්නේ. නමුත් ඊටත් වැඩිය මේක ගැඹුරුයි. මේ චිත්ත රූපයක් කොහොමද හැදෙන්නේ කියන එක. දැන් චිත්ත රූපයක් හැදෙන්නේ මනෝවිඤ්ඤාණය. අතනින් එන්නේ ඇවිල්ලා හැඩතලයක්. ඒක පටික සම්පස්සයක් කියලානේ කියන්නේ. ඒක කිරණයක් කියලානේ කියන්නේ. ඒක ප්‍රතිබිම්බයක් කියලානේ කියන්නේ. මොන වචනේ කිව්වත් එතන දෙයක් නැහැ. පොතක් කියලා දෙයක් නැහැ. චක්කු විඤ්ඤාණයෙන් එහෙම එකක් එන්නේ නැහැ. චක්කු ප්‍රාසාදයෙන් එහෙම එකක් එන්නේ නැහැ. රූප චක්කු ආරම්මනේ ඒ වර්ණ ආරම්මනේ එහෙම එකක් නැහැ. මනෝ විඤ්ඤාණය වෙනම කතාවක් තියෙනවා. එතනින් තමයි මේ අපි කිව්වේ ස්පන්දනය කියලා කිව්වෙත්. ඔය දෙපෙන්නන්න ඒ කියන්නේ මෙතන දැන් මේක වේගයක් තුලයි තියෙන්නේ කියන එක. දැන් මේක ලොකු වේගයක් තුලයි තියෙන්නේ. එතන ඒ එනකොට ඒක සකස් වෙන එක. මේක මෙන්න මෙහෙම මේ වෙනස් විදිහට මේ මනෝවිඤ්ඤාණය. දැන් මෙතන කතා කරන්නේ අපි නාමය ගැන. නාමය ගැන කියන්නේ මේ දැන් රූප කලාප වලින් අපි ප්‍රසාද රූප වලින් එනවනේ. රූපයක් හැදෙන හැටනේ එතනදී ගන්නෙ. ඉතින් ඒ හරහානේ අපි මේ රූපේ පජානාති කියන තැනට එන්නේ. නමුත් දැන් අපි නාමයට එනවා නාමේ පජානාති කියන තැනට ඔතනින් එන්නේ එතනටනේ. එතකොට මේ දකින්නේ විදසුන් නුවණින්නේ. එතකොට මෙයා එන්නේ දැන් දකින්නේ දැන් යන්නේ අර විදර්ශනා යානිකයාගේ පැත්තට. දැන් විදර්ශනා යානිකයාගේ පැත්තට. විදර්ශනා යානිකයා අච්චර රූප කලාප පස්සේ දුවන්නේ ඒ සමත යානිකයා තමයි රූප කලාප පස්සේ ගිහිල්ලා එතනින් එන්නේ ඔතනට. එයා දකින්නෙත් ඒ විදිහට එතනින් එන්නේ. නමුත් සමත යානිකයත් අවසානයේදී නාමයේ දකින්නකොට විදර්ශනා ස්කන්ධය දකින්නේ. ස්කන්ධේ පජානාති ස්කන්ධේ යථාභූත ඥාණයෙන් දකින්නකොට විදර්ශනා ඥානිකයාගේ ඒ සුස්ක යානිකයාගේ පැත්තටයි එන්නේ. එකම දේ තමයි. කියන්නේ මේක යුගන්ධන් කියනකොට තවත් පැත්තක් තියෙනවා. මේක මොකද මේ පැහැදිලි කිරීම මේ ධර්මයේ තුල කරන පැහැදිලි කිරීමේ ඇත්තටම භාගයක්වත් නැහැ. තවත් මේ වගේ දෙගුණයක් පැහැදිලි කරන්න තියෙනවා. තව ඉස්සරහට මොකද ආස්වාක්ෂය ඥානෙ පැත්තට යන්න ඕනේ. පුබ්බේනවසනුස්සති ත්‍රිවිද්‍යා පැත්තට යන්න ඕනේ. ආස්වාක්ෂය ඥානෙ වෙනම ගැඹුරින් ගැඹුරට යන්න ඕනේ. එතන තව සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ පැහැදිලි කරන්න ඒවත් එක්කලා. එහෙම මේක එක ලේසියෙන් ඉවර වෙන කතාවක් නෙමෙයි. නමුත් දැන් මෙතන පොඩි කෑල්ලක් මේ පැහැදිලි වෙන්නේ. මෙතනත් හැබැයි මේ නාම රූප පරිච්ඡේ පච්චේ පරිග්‍රහ ඥානෙ එතන මේ සම්මර්ෂණ ඥාන වලට එන තැන මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැනින් මිදිලා සම්මා දිට්ඨියට ඒ සත්‍යයක් නොවන තැනින් එන්නේ. ඉතින් එන තැනට තමයි මේ මුල අවස්ථාවේ තාම ඉන්නේ. මේක හිතන්න එපා මේ දැන් මෙතනින් හරි තමයි කියලා නෑ. මෙතනින් අපි කිව්වට සමතයානික කණික සමාධිය දැන් මෙතන තියෙන්නේ සමත සමාධියෙන් එන්නේ. නමුත් එයාත් අවසානයේදී විදර්ශනා ඥාණයෙන් එපා නිවන් දකින්න. මොකද එයා සත්‍ය දකින්න එපා. සත්‍ය දකින්නවා කියන්නේ දැන් මේ නාමෙන් හැදෙන්නේ පොත. ඔන්න ඔතනයි සත්‍ය දකින්නේ. නාමේ පජානාති කියන තැනින් දකින්නේ. එතන තමයි විදර්ශන ඥානිකයා ඉන්නේ. විදර්ශන ඥානිකයා අච්චර සමතේ හරහා එච්චර දුර ගියේ නැතුණා. හැබැයි ඒත් එයාටත් විසිරණ හිතෙන් දකින්න බෑ. සමතේ යන්තම් හරි තියෙන්න ඕනි. අච්චර සමතේ ගැඹුරට ගියේ නැතුණත් යන්තම් හරි තියෙන්න ඕනි. මොකද එයාට විසිරණ හිතෙන් දකින්න බෑනේ. එයාට සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කියන තැනින් තමයි එන්නේ. හැබැයි ඔය සීලය කියන්නේ මේ අත්‍තරම හැමදේම වැදගත්. ඉතින් අර ඒ සීලේ ඔබ දැන් හිතන් ඉන්නවනේ සීලයක් ගැන. අපි හිතන් ඉන්නවනේ ඉන්ද්‍රිය සංවර සීලේ. ඒ ඕනම දෙයක් අපි ඒව ගැන තර්ක කරන්න යන්නේ නැහැ. මුකුත් ඒව ගැන කතාවක් අපිට නැහැ. නමුත් අපි කියන මේ සත්‍ය දකින තැනත් සීලය තමයි කියන වචනේ. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දකින්න තැන. එතනත් අරමුණේ එනේන අරමුණෙන් අරමුණට සත්‍ය. ඒක තව ගැඹුරට යන්න ඕනේ. මේ පැත්තට එන්න. අපි දැන් මෙතනදී ගත්තොත් මේ නාමයේ හැදෙන තැන පටිඝ සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියන තැනට තමයි ඔය ප්‍රසාද රූපයෙන් එන්නේ. ප්‍රසාද රූපයෙන් විඥානය දැන ගැනීම. එතකොට ඒක තින්නම් සංගති පස්සෝනි. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥානං. අන්න ඒක තමයි ප්‍රසාද රූපයෙන් එන්නේ.
තින්න සංගති පස්සෝ ස්පර්ශ වෙන්නේ මනසටයි. එතකොට මනසට කියලා ගන්නකොට පටිගයක් තමයි ස්පර්ශ වෙන්නේ. රූපයක් දෙයක් පොතක් නෙමෙයි. කිරණයක්. පටිගයක්. වදිනවා. ස්පර්ශයක්. චිත්ත චෛතසික උපදිනවා කියන්නේ සිතුවිලි උපදිනවා. චිත්ත චෛතසික මෙතනදී එන්නේ වදින්නේ කිරණයක් පටිගයක්. නමුත් අතුලෙන් එන්නේ පොතක් කියලා දැන ගැනීමක්. මෙතන නිකන් ට්‍රාන්ස්ලේට් වීමක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව සිංහලට පරිවර්තනය වුණා වගේ එකක්. ඒ කියන්නේ මේක සිතුවිලි බවට පරිවර්තනය වෙනවා. දැන් මේ වදින්නේ කිරණයක්. හැදෙන්නේ සිතුවිල්ල. අන්න ඒක ආවේ කොහොමද? පටිඝ සම්පස්සයට අදිවචන සම්පස්සයක්. අදිවචන සම්පස්සයක් කියන්නේ සිතුවිල්ල. දැන් හැදෙන්නේ මනෝ විඥානේ අරමුණක් එනකොටම ඇහැට වර්ණයක් එනකොටම ඒක අඹ ගහ. ඒ කපුටේ. ඒ ඇවිල්ලා පොතක්. දැන් අපිට පේන්නේ හැමතිස්සෙම මේ සම්මුතියක් අපි හදාගත්ත නාමයක්. අපිට මේ හැඩතල එහෙම හැඩතල නම් ප්‍රශ්නයක් නැහැ. අපිට පේන්නේ සිතුවිල්ලක්. අත්ත කතාව දැන් මේක සරල කරලා කියන්න එපා. සරල කරලා කියනකොට සිතුවිල්ලක්. එතකොට සිතුවිල්ලක් ආවේ කොහොමද? අන්න එතකොට තවත් ගැඹුරට මේක යන්න වෙනවා. එතකොට ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්හි පටිඝ සම්පස්සේට වදින ඒ කියන්නේ මේ ඔය ආකාරයේ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ කියන්නේ ඒ ආකාරයම තමයි එන හැඩතලය කියන්නේ. ඒ හැඩතලයට අනුරූප ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් හට ගන්නවා කියන එක. ඒ කියන්නේ වේදනා වින්දේ කිරණ හැඩතලේ ප්‍රතිබිම්බේ කොන වචනයක්. ඒ වේදනා කියන්නේ මේ මනසේ දැන් මේ ඇති වෙන තැන මනෝවිඤ්ඤාණේ වේදනා සංඥා ඒක දැන ගැනීම. ඒ දැන ගැනීම සිද්ධ වෙන්නේ සංඛාරේ. අපි ඒකට කියනවා පෙර මතකයෙන් ගලපලා බලනවා කියලා. නමුත් පෙර මතකයෙන් කියලා මතකය කියලා දෙයක් කොහෙවත් නැහැ. මෙතන මේ ස්කන්ධය කියන්නේ මේ හැඩතලේ. මේ ස්කන්ධය කියන්නේ මේ හැඩතලේ. දැන් මේ පැත්ත බලනකොට මේ බිත්තිය පේනවා කියන්නේ ඒ හැඩතලේ. අනිත් පැත්ත බලනකොට මේ පොත පේනවා කියන්නේ ඒ හැඩතලේ. ඒ හැඩතලයේම පොත කියලා කියන්නේ. ඒ හැඩතලේ තමයි බිත්තිය කියලා කියන්නේ. මේක මෙතනින් ඉවරයි. මේ පැත්ත බලනකොට මේ පැත්ත බලපු එක එතනම සිත ඇති වෙලා නැති වෙනවා. ආයි මේ පැත්ත බලනකොට ඒ හිතේ සම්බන්ධයක් නැහැ. එතන කෙලිම වෙනින් හිතක්. දැන් එතන වෙනින් හිතක් මෙතන වෙනින් හිතක්. මේ හැඩතලයට මේ කියපු එක එනවා කියන එක. මේ හැඩතලයට මීට කලින් කිව්වනේ බිත්තිය කියන නාමය ඒකම එනවා කියන එක. කොහෙවත් තියලා එන එකක් නෙමෙයි. හැඩතලයටමයි එන්නේ. ඒ කොහෙවත් තියලා එන එකක් නෙමෙයි. හැඩතලයටමයි එන්නේ. ඔය විදිහට කියනකොට ඔබට තේරෙන්නේ නැද්ද? දැන් මේ ස්කන්ධයට මේ නාමය. මේ ස්කන්ධයට මේ නාමය. මේ ස්කන්ධයට මේ නාමය. මේ ස්කන්ධය આવොත් මේක එනවා. මේ ස්කන්ධය આવොත් මේක එනවා. ඔන්න ඕම දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. ඒ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. විඳින එක වේදනා එක සංඥා වෙන්නේ කොහොමද සංඥාවක් නේ හඳුනගන්නේ. ඒතකොට ඒක සංඛාර කරනවා කියන්නේ එතන අර කලින් ආපු එක නැවත නැවත රූප වැටෙනවා වගේ කාටුන් හදනකොට වැටීම තුළ තමයි ඒක අර චේතනා කරනවා කියන්නේ අන්න ඒ වගේ සිද්ධියක් සංඛාර වෙනවා කියන්නේ. සංඛාරය තුළ ඒ වේදනා සංඥාම තමයි සංඛාර වෙනවා කියන්නේ. වේදනාවම සංඥාවෙන් හඳුන ගැනීමයි සංඛාරය දැන ගැනීම විඥානේ. එකම කතාවක් ඔය තියෙන්නේ. ස්කන්ධය කියලා කියන්නේ ඔකට. ස්කන්ධය කියන්නේ නාමයක්. නාමයාන්තයක් රූපයාන්තයට ගන්නෙ නැහැ. ඒක චිත්තයක්. චිත්ත ස්වභාවයකටයි එන්නේ. එතකොට ඒකත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතනම සකස් වෙනවා. මේක ස්වභාවික සංසිද්ධියක්. මේ පුජ්‍යලේ කරන දෙයක් එහෙම එකක් නෙමෙයි. ආත්මයක් එහෙම එකක් නෙමෙයි. කෙනෙක් පුජ්‍යලේක ආත්මයක් කියන දෘෂ්ටියකින් ගන්න එපා. මේක නිකන් ස්වභාවික සිද්ධියක්. දැන් මෙතන විදිල්ලක් කොටනවා. ඒක ස්වභාවික සිද්ධියක්. මෙතන ආලෝකය තියෙනකොට මෙතන දිලිසෙන කණ්ණාඩියක් අතරියොත් ඒක දිලිසෙන ස්වභාවික සිද්ධියක්. කවු කරන එකක් මුකුත් පුජ්‍යලයක් නෙමෙයි. ස්වභාවික සංසිද්ධි ගොඩක් මෙතන තියෙන්නේ. ඒතර මේ ස්වභාව චිත්ත අතර මේ ඒකයි කියේ චිත්ත නියාමයක් කියලා. ඒක ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලා දැන් කොස් සැටෙන් කොස් ගහක් හැදෙන එක බීජ නියාමනේ. ඒක ස්වභාවික සිද්ධියක් තියෙනවා එතන. එතනක් තියෙනවා පැහැදිලි කරන්න. මෙතනක් තියෙන චිත්ත නියාමයක්. ඒක ස්වභාවිකයි. ඒ ස්වභාවික සිද්ධිය. දැන් මෙතන බීජය මොකද? ඒ බීජය අනුව මේ පැලවෙන්නේ. ස්වභාවික සිද්ධියක්.
මේක හොඳින් නුවණින් දකින්න ඕනේ. ඒකයි සුද්දාෂ්ටකයට අනේක ගොඩක් වැදගත් වෙනවා. කුරුප කලාපය දකින්න එක ගොඩක් වැදගත් වෙනවා. සමතයානිකගේ පැත්තත් ගොඩක් වැදගත් වෙනවා. නමුත් දැන් සුෂ්ඨානක රහතන් වහන්සේ විදර්ශනා නුවණින් යනකොට ওই විදිහට නෙමෙයි දකින්නේ. එයයි දකින්නේ මෙන්න මෙහෙමයි. එයයි දකින්නේ බාහිරින් දෙයක් කරනකොට සුෂ්ඨානිකයා. අච්චර සමත අර පැත්තේ රූප කලාප ඒ පැත්තට යන්නේ නැහැ. එයා කෙලින්ම නාමයේ විසඳ ගන්නවා. රූපේ දකිනවා. මෙයා දකින්නේ කෙලින්ම චක්කු ප්‍රාසාදයට එනකොට ඒක ප්‍රතිබිම්බයක් කණ්ණාඩියට වැටෙනවා වගේ. ඒකට එයා දකිනවා ඒකේ මුකුත් නැහැ. එයා දකින ඊට පස්සේ මනෝ විඤ්ඤාණයට එනකොට එයා දකිනවා ඒක සිතින් හදාගන්න එකක්. ඒතර පොත කියන එක එයා දකින්නේ මේ ස්කන්ධය එනකොට ඒක ඒ ශබ්ද එකතු වෙන එක. එයා දකින්නේ ඒක. එයා දකින්නේ මේක හැඩතලයේ ශබ්ද එකතු වෙනවා. ඒ ශබ්දයක් තමයි එතකොට එයා කියන්නේ එහෙම එකක් එයා අපි අර එහෙම දැන් ඊට පස්සේ එයා දැන් මේක මේ දැන් හැඩතලයේ එනකොට ශබ්දයක් එන්නේ. ඒකයි ශබ්දයක් කියන්නේ ශබ්දෙම තමයි චිත්තය කියන්නේ. චිත්තය කියන්නේ ශබ්දෙමයි. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ ඇත්තටම කියනවා නම් ඔබ හිතන දෙයට වැඩිය මේ ස්වභාවික සංසිද්ධියක් තියෙනවා. එතන ඇති වෙනව නැති වෙනවා. එතන ස්පාර්ක් වෙවි නැති වෙන එකක් තියෙනවා. ඒක තමයි සුෂ්ඨානිකයා දකින්නේ. ඒතකොට බාහිර තියෙන එකක් නෙමෙයි මෙහෙත් දෙනවා. එතනත් එහෙම දෙයක් නැති බව දකිනවා. දැන් බාහිර තියෙන එකක් නෙමෙයි ඒක මෙහි හදාගෙන බාහිරින් බලනවා කියන සුෂ්ඨානික ඒ රහතන් වහන්සේගේ ගමන් මඟ තමයි ගොඩක් කලාවට අපි පෙළදහම පැහැදිලි කරනකොට කරන්නේ යම් වේදේති තං සංජානාති යම් සංජානාතං විතක්කේති යම් විතක්කේති තං විජානාති කිව්වොත් බාහිරට ගැට ගැහෙනවා කියන්නේ. ඒ කියන්නේ තින්න සංගති පස්සෝ කියන තැනින් ස්පර්ශයට එනවනේ පස්සපච්චා වේදනා. වේදනාවට එනවනේ වේදනා තාන්නා. වේදනා පස්සපච්චා වේදනා යම් වේදේති යමක වේදනාවෙන් දැනුණාද ඒක සංඥාවෙන් අඳුන යම් වේදේති සංජානාති. යම් සංජානාති තම විතක්කේති අන්නේ ඒක තමයි ගැළපීමක් සිද්ධ වෙනවා. යම් විතක්කේති තම විජානාති ඒකම බාහිර තියෙන කියලා ඒ දැනගත්ත දේ කියලා. දැනගත්ත දේ සද්දයක්. සද්දකින් තමයි මේ දැනගැනීම කියන එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් අයියේ එහෙම කියන්නේ ඒක නාමයක් කියන්නේ දැන් අපි කියන්නේ සද්දකින්නේ. දැන් අපි කපුට කියන්නේ શબ્දයන්නේ. දැන් රයන්න කියන්නේ શબ્දයන්නේ. රතු කියන්නේ શબ્දයක්. මෙතන શબ્දයක් ස්පන්දනයක් තියෙනවා. මෙතන શબ્දයක් ස්පන්දනයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම සෝතයක් වේගයක් තුල තරංගයක්. අපි දැන් තරංගයක ඉන්නේ ටීවී එකේ සිරස හිරු ඒව මේව අල්ලන්නේ ඔය. ඒක තරංගයක ඉන්නේ අල්ලන්නේ. ඒ වගේ මෙතනත් තරංගයක් තියෙන්නේ. අපි කියනවා සිතක් කියලා. සිතක් කියවට මෙතනත් ටීවී එකේ සිද්ධ වෙන දේ තමයි සිද්ධ වෙන්නේ. දැන් ටීවී එකේ කොහොමද ෆ්‍රීකවන්සි එකක් නේ අල්ලන්නේ. ඒක තරංගයක් නේ අල්ලන්නේ. ඒක ඕනම තැනක ඒ තරංගය ඇල්ලුවාම ඒ විදිහට ඒ නාලිකාව වැඩ කරනවා. ඒතකොට එතන තරංගයක් නේ තියෙන්නේ. ඒ වගේම මෙතනත් තරංග සිස්ටම් එකක් තියෙනවා. මේ තරංග සිස්ටම් එක චිත්ත නියාමයක්. ඒක මේ ආත්මීය දෙයක් නෙමෙයි. අපි ආත්මීය දෙයක් කියලා හදාගත්ත එක චිත්ත නියාමයක්. ඒ කියන්නේ ඒකත් ඒ සිස්ටම් එකේමයි තියෙන්නේ. මෙතන ස්වභාවයක් තියෙනවා, සිද්ධි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එතන සකස් වෙවි නැති වෙනවා. දැන් තරංගයක් කියන්නේ තරංගයක ඇති වෙනවා නැති වෙන එකක් නෙවෙයි තරංගය සිද්ධ වෙන්නේ. එක දිගට යන තරංගයක් නැහැනේ. දැන් කරන්ට් එකක් වුණත් නෙගටිව් පොසිටිව් එතන ධන ඍණ යනවනේ දිගට. එතන මැද්දේ ශුන්‍යතාවයක් තියෙනවනේ එම්ටිනස් එකකුත් තියෙනවා. හිස්තනක් තියෙනවා. මොකද ධන ඍණ කියන්නේ නොගැලපෙන දෙකක්. නොගැලපෙන දෙකක් තිබුණොත් මැද්දේ තියෙනවා අනිවාර්යයෙන් මේ නොගැලපෙන දෙක ස්පාර්ක් වෙන තැන. එම්ටිනස් ඒක තමයි ශක්ති ස්වභාවය. ඒක තමයි විඥානය කියන අපි සිත කියන්නේ දැනගත්ත එක කියන්නේ. ඒකම තමයි චිත්ත නියාමයේ තියෙන්නේ. දැන් අපි මේක ගත්තේ බයිසිකල් ඩයිනමෝ උපමාව තමයි ගත්තේ. බයිසිකල් ඩයිනමෝ චුම්බකයක් තියෙනවා. ඒක අපි අර පොඩි කාලේ දැක්ක බයිසිකලේ. දැන් බයිසිකල් එක නෑනේ. එතකොට ඩයිනමෝව කැරකෙනවා රෝදෙට තද කරාම එතකොට චුම්බකයේ කැරකෙනවා ධන ඍණ කියන අංශ දෙක නොගැලපෙන අංශ දෙකක් කැරකෙනවා. එතකොට ඒ නොගැලපෙන අංශ දෙක කැරකීම තුල ඒ කැරකීම තුල නේද මේ වේගයක් තුල නේද මේ විද්‍යුතය උපදින්නේ. හොඳට බලන්න. ධනයි ඍණයි නොගැලපෙන අංශු දෙකක් එකට ගැරකෙනකොට ඒ නොගැලපෙන ස්වභාව දෙක තුල ස්පාර්ක් එකක් නේද අපි දකින්නේ මේ කරන්ට් එක කියලා. ඒ කියන්නේ දැන් චුම්බකයක අරගෙනකොට දානන කියලා දැන් උතන රතු නිලු ආර්ධයක් ගේනවා.
ගෙනහැල්ලා ඔබ ලයිට් එකට දැම්මම ලයිට් එක පත්තු වෙනවා. එතකොට කරන්ට් එක කියලා එන්නේ නෙගටිව් පොසිටිව් වයර් දෙකකින්. එතකොට ඒකේ ධන ඍණ යන්නේ. එතකොට නොගැලපෙන දෙකක් ස්පාර්ක් වුණාම නේද මේ ලයිට් එක පත්තු වෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද චුම්බකයේ නොගැලපෙන අංශු දෙක කැරකුණාම ශක්තිය උපදිනවා කියන එක. ඕක ඇත්තටම කිව්වොත් පෘථුවිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ චුම්බක ශක්තිය කියන එක පෘථුවියේ මේ ගලක් උඩ දැම්මම බිම වැටෙන්නේ මේ පෘථුවියේ අංශ දෙක දෙපැත්තේ කැරකීම තුලමයි ඒකත් ඉපදිච්ච එක. කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේ කැරකීම තුලම මේ අංශ දෙකක් දනරන කියලා හැදිච්ච එකක්. වේගයක් තුලයි මේවා සිද්ධ වෙන්නේ. ඒ වේගයක් තුල තමයි මේ අංශ දෙක හැදිලා තියෙන්නේ. නෝර්ත් සවුත් කියලා හැදෙන්නේ ධන ඍණ කියලා. ඒකම තමයි මුළු පෘථුවියම චුම්බකයක්. මුළු පෘථුවියම චුම්බකයක් මුළු පෘථුවියම කරකිනකොට ධන ඍණ දෙක කරක ගුරුත්වාකර්ෂණයට මේක කොටු වෙලා මේක ඇතුලේ මේ බෝලයක් වගේ පෘථුවිය ඇතුලේ මේ අර ඕසෝන් ස්තරය කියලා හැදිලා තියෙන ඕක ඇතුලේ තියෙන ඒවා ඒක ඇතුලේම හිර වෙලා තියෙන්නේ. කරකීම තුලයි මේක සිද්ධ වෙන්නේ මේක වේගයක් තුලයි සිද්ධ වෙන්නේ වේගය තමයි ඕජා කියන්නේ. මේකම තමයි සිත හැදෙන්න මේ සංසිද්ධිය ස්වභාවික හැමතැනම තියෙනවා. දැන් කරන්ට් එක ඇති වෙලා තින්නෙත් එහෙමයි. කරන්ට් එක විතරක් නෙමෙයි චුම්බක ශක්තිය, විදුලි ශක්තිය ඒ විතරක් නෙමෙයි. දැන් ඔය දැන් කතා කරන හැම ශක්ති ස්වභාවයකම අංශ දෙකක් ස්පාර්ක් මැද්දේ තියෙන ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවය තමයි පරමාණුව කියන එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක දැන් මේක පිපුරුවොත් දැන් පරමාණු කැඩුවොත් මොකද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක මේ දෙක මැද්දේ ශුන්‍යතාවය එළියට එන්නේ. ශුන්‍යතාවය තමයි ශක්තිය කියන්නේ. ඒක තමයි පරමාණු බෝම්බය හැදෙන්නේ. ඒකේ විශාල ශක්තියක් උපදින්නේ කොහොමද? මේකේ තියෙන ලොකු කතාවක්. දැන් මේකම චිත්ත ශක්තිය කියන්නේ. දැන් අපේ ශරීරය තුළ දැන් අපේ සාමාන්‍ය ශරීරෙත් යම්කිසි කරන්ට් එකක් තියෙනවා. ඒක මේ සිතුවිලිත් එක්කයි තියෙන්නේ. සිතුවිලිත් එක්ක ශක්තියක් උපදිනවා. දැන් මේක සිතුවිලි කියලා මේ ආත්මීය දෙයකින් දකින්න එපා. සවිඥානික මනසකින් දකින්න එපා. අවිඥානික මනසකට යවෙන්නේ. ඒ කියන්නේ මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් දෘෂ්ටියක්. ඒක ඇතුළේම හැදිච්ච එකක්. ඒ කියන්නේ මෙතන බාහිර තියනවා කියලා එකයි අපේ තියෙන දෘෂ්ටිය. බාහිර තියනවා. තියනවා කියනකොටම අපිට උපදිනවා මේ පැත්තෙන් ඒක තියනවා කියන්නේ නැති එකක්. නැති එකක් තමයි අපි හැමතිස්සෙම තියනවා කියන්නේ. තියනවා කියන එකක් නැහැ. ඔන්න උතරයි මේකේ රහස තියෙන්නේ. ශක්තිය උපදින්නේ තියනවා කියපු ගමන්. කවදාවත් තියනවා කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒකයි සියල්ල අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ මේ සිතත් ඔතනමයි හටගන්නේ. සිතෙත් ওই කතාවමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ චිත්ත ශක්තියක් උපදින්නේ. චිත්ත ශක්තියක් උපදින්නේ ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒක ඒ තියෙනවා කියන කවුරු හරි කෙනෙක් අත්හැරියොත් ඒ ආත්මීය දෘෂ්ටිය බිඳ වැටෙනවා. එතකොට ස්පාර්ක් එක නවතිනවා. එතකොට මේකේ නැවත සකස් වෙන ශක්තිය නැති වෙනවා. මෙතන මේ බාහිර දැන් ඔබට දැන් කණ්ණාඩියක් කියලා හිතන්න මේ ඇහැ කණ්ණාඩියක්. දැන් කණ්ණාඩියට වැටෙනවා දැන් මේ එළියේ තියෙනවා සේරම. ඔබේ ඇහත් කණ්ණාඩියක්. දැන් ඔබ මේ පැත්ත කරකවනකොට මේ සේරම වැටෙනවා. දැන් වැටෙන කණ්ණාඩිය ඇතුලේ කවුරුත් ඉන්නවද? දැන් කණ්ණාඩිය ඇතුලේ මුකුත් තියනවද? දැන් ඔබේ ඇහැ ඇතුලේ ඔබ හිතන්නේ මුකුත් තියනවද? නැහැ. මෙච්චරයි සිද්ධ වෙන්නේ. මේ වැටෙන එකට ස්පාර්ක් එකක් තුල මේ ශක්තියක් ඉපදිලා තියෙනවා. ඒක තියෙනවා කියන ශක්තිය. ඒ ශක්ති ස්වභාවයක් ඒක කරන්ට් එකක්. ඒක වේග තමයි විඥාන ශක්තිය කියන්නේ. ඒක උපදින එකක්. හට ගන්න ධර්මය. ඒක හැමදාම පෙන්වන්නේ මේ විඥානේ සකස් වෙන එකක්. සංකත. අසංකතයක් නෙමෙයි සංකතයි සකස් වෙන එකක්. එතන සකස් වෙලා නැති වෙනවා. ආයිත් කොහොමද ඒක තියෙන එකක් නෙමෙයි. දැන් මෙතන ස්පාර්ක් වෙනවා. මේ ස්පාර්ක් එක තමයි. ස්පාර්ක් වෙනවා මේක. මේකේ දැන් මෙතන අපි මෙච්චර කතා කරන්න හේතුව මේ මෙච්චර රූප කලාප ගැන වුණත් මෙච්චර කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද මෙතන හැමතැනම තියෙන එකම ස්වභාවයක්. මේ අංශු වල. අංශු කියලා ගත්තොත් අංශු නෙමෙයි තියෙන ශක්තියක් තියෙන්නේ. දැන් පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා ගියා කියමු. නැති වෙලා ගියා කියමු. ශක්තියනේ තියෙන අවකාශය. අභ්‍යවකාශයේ තියෙන එකම ශක්ති ස්වභාවයනේ ඕක ඝන වෙලානේ පෘථුවියක් හැදිලා තියෙන්නේ. පටකයක් හැදෙන්නේ එහෙමනේ පටවියක් හැදෙන්නේ ඕකම තමයි මේ පෘථුවියක් කියලා දෙයක්වත් මේ ගහක් කියලා දෙයක්වත් මොකක්වත් ඔක්කොම නම් අපි හදාගත්තේ. එහෙම ඒව නැහැ. සේරම පටවිමයි.
ඝන නම් ඝන, ද්‍රව නම් ද්‍රව, වායු නම් වායු. ඒ වගේ මේකේ තියෙන සම්භූතං සකස් වෙන එක. එකම ශක්ති ස්වභාවයක්. ශක්ති ස්වභාවය ඝන වෙලා තියෙන දෙයක් නැහැ. ශක්තියක් විතරයි. එතන ඒක දකින්න අමාරුයි. මේක දැන් අපි දැන් දකින්නේ ඇවිල්ලා මේ දකින්න පුළුවන් එකකින් නෙමෙයි. මේ ඇත්ත දකින්නවා කියන්නේ යථාර්ථය දකින්නවා කියන එක ඇවිල්ලා සත්‍ය දකින්නවා කියන එක ඇවිල්ලා හිතන්න දැන් බුදුන් වහන්සේ වුණත් මේ සත්‍ය අවබෝධ කරගෙන මේ මිනිස්සුන්ට තේරෙයිද කියලා හිතන්නේ ඇයි? මේක තේරෙන්නේ නැහැ කාටවත්. මේක හිතකට හිතන්න බෑ. හිතක් නැති බව හිත කොහොමද හිතන්නේ? හිතක් නැහැ. හිතක් කියලා දෙයක් නැහැ. ඒ නැති බව කොහොමද හිතන්නේ? දැන් ඒක අවබෝධ වුණාට පස්සේ ওই මරණේ ඒවා මේවා ඇවිල්ලා නිකන් ඒවත් සිතුවිලි විතරයි. එහෙම ඒවා නැහැ. මේ ස්පාක් එක දකින්න ඕනේ. මේ ස්පාක් වෙනවා. ස්පාක් වීම ගොඩාක් ස්පාක් වෙලා ඔන්න ඕක තමයි චිත්තය කියන්නේ. ඒ එක එක හැඩතල ස්පාකින් තමයි අපි මේ විදවන්නේ. ඒ හැම එකක්ම ස්පාක් වෙන්නේ මෙතන මේ තියනවා කියන ස්වභාවය. බාහිර එහෙම දැන් අපි ස්පාක් එක බාහිර තියනවා කියලා හිතනවා. අපේ ස්පාක් එක බාහිර තියනවා කියලා හිතනවා. මෙතන ඇත්තට චිත්ත ස්වභාවය අවබෝධ වෙනවා දැන් මෙහෙම කී යනකොට. ඒ කියන්නේ ස්පාක් එක මේ ගහ කියන එකත් එහෙම එකක් නෙමෙයි. ශබ්දයක් තියෙන්නේ මෙතන. ශබ්දයක් දැන් පුංචි දරුවට මුකුත් නැහැ කිව්වා. ප්‍රභවේ. එහෙම දේවල් නැහැ කිව්වා. පුංචි දරුවා ඉපදෙනකොට ප්‍රභාස්වරං චිත්තං කිව්වා. ප්‍රභාස්වරං චිත්තං වල කිසිම නැහැ මුකුත් දන්නේ. ඉර තියෙනවද හඳ තියෙනවද පොඩි ළමයා මුකුත් දන්නේ නැහැ. කහ පාට රතු පාට ඔය කතන්දර මොකක්වත් එතන නැහැ. ඉපදෙනකොට ඔය කාගේවත් ගාව නැහැ. කිසිම පුංචි දරුවගේ සිතක මුල් අවස්ථාව එම්ටිනස්. ඒ කියන්නේ ප්‍රභාස්වරයි. මුකුත් නැහැ. හැබැයි මේ ශබ්ද එකතු වෙනවා ඊට පස්සේ. සමහර හැඩතල ශබ්ද එකතු වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් අර අම්මගේ හැඩතලයකට මාමා ගාලා අන්තිමව ඒ බාහිරින් එන ශබ්දෙට මෙහෙන් ප්‍රතිකම්පනයක් තමයි මේ සරාලෙන් එන වායුව පිට වෙනකොට සිද්ධ වෙන්නේ. දැන් අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන්නේ කොහොමද? අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන්නේ මෙතන ප්‍රතිකම්පනයන්නේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙන එකම තමයි බාහිරින් අම්මගේ හැඩතල මාමා කියලා මේ සොරාලෙන් මා කියන එක කියවෙනකොට ඔය දෙක ඒ ශබ්දේ මේ ශබ්ද වෙනවා. ඒ ශබ්දේ මේ ශබ්ද වෙනවා. බාහිර තියෙන ශබ්දේ මේ ශබ්දය. අතර පොඩි එක්කෙනාට වෙන්නේ ප්‍රතිකම්පනයක්. ප්‍රතිකම්පනේ තමයි සිත කියන්නේ. මේ ඔක්කොම මිලියන් ට්‍රිලියන් ගානක ප්‍රතිකම්පන. ශබ්ද අපි සිත කියන්නේ. සිත කියලා දෙයක් නැහැ. බාහිර එන ඒ හැම ශබ්දයක්ම මෙතන මේ හැඩතල ශබ්ද ගැට ගැහිලා තියෙන්නේ. ඒවමයි ගැට ගැහිලා තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් එතන ඒ ශබ්දෙට එතන තියෙන ස්කන්ධ තමයි එතන ශබ්ද. ශබ්දය එක්කම එකට තියෙන්නේ. මෙතන ඒ ස්කන්ධ ටික ඒ හැඩතල තියෙන ශබ්දෙත් එනවා එතකොට. ඒ ශබ්දය આવොත් ඒ ස්කන්ධ ටිකත් එනවා. ශබ්ද ස්කන්ධ එකට එනවා. මේවා එහෙම තමයි කියන්න වෙන්නේ. දැන් මේක පුංචි අඩුපාඩු tie ඔබට සකස් කරගන්න පුළුවන්. නමුත් මේ සිත කියලා දෙයක් නැහැ. මේක ස්පන්දනයක් කියලා කිව්වේ ඒකයි. ස්පන්දනය කියන වචනේ මේ pāli භාෂාවේ අපි දැකලා නැහැ. ඒක පාවිච්චි කරනවා. නමුත් අපිට මේ වගේ ස්වභාවයක් ස්පාක් එකක් ස්පන්දනයක් වගේ එකක් මේ නූතන භාසිත තුළ පෙන්වන්න පුළුවන්. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒක මේ රූප කලාප පැත්තෙන් ගත්තාම මේකේ හොඳට පේනවා. සුද්දාෂ්ටකය කියනකොට හොඳට පේන එකම ස්වභාවයයි තියෙන්නේ කියලා පෙන්නන්නේ සුද්දාෂ්ටකයක. එකම ස්වභාවයයි හැමතැනම. ශබ්දය කියලා, ආලෝකය කියලා, වර්ණය කියලා, ගන්ධය කියලා වෙන් කරන්නේ ඒවා නැහැ. එකම සුද්දාෂ්ටකයක්. එකම සත්‍ය ස්වභාවයක් අපිට වෙන් කරගත්තට එහෙම එකක් නැහැ කියලායි. සුද්දාෂ්ටකය හොඳට බැලුවම ඒක පේන. රූප කලාප කියලා ගත්තා හොඳට පේන ඔක්කොම එකමයි. ඒකේ පොඩි අර පුංචි ස්වභාව වෙනස්කම් ටිකක් තමයි එකතු වෙන්නේ. ඒ ස්වභාව එකතු වීමක් තමයි අන්තිමටම මේ මෙතනදී ඔබ සංඛාර කියලා එකක් බාහිර නැහැ. සංඛාර කියන්නේ මේ භෞතිකව ඒවා එකක්වත් නැහැ. මේ තේරම චිත්ත ස්වභාවයක්. සංඛාර කියන්නේ චිත්ත ස්වභාවය. සංඛාරයක් කියන එක බාහිර නැහැ. ඒක අපි කියන්නේ මේ චේතනා සිතුවිලි සංඛාරය. නමුත් ඊටත් වැඩි ගැඹුරු පැත්තකින් අපි මේ අභිඥාවෙන් පෙන්නනවා කියන කාරණා දෙන්නේ. ඒ සත්‍යමයි දෙන්නේ, පරම සත්‍යමයි දෙන්නේ. ඒක ආත්මීය පැත්තකින් නෙමෙයි දෙන්නේ.
ආත්මීය සිතකට දකින්න බෑ කිව්වේ ඒකයි. මේක සවිඥානික මනසකට දකින්න බෑ කිව්වේ ඒකයි. මේක දකින්න අවිඥානික මනසකින් දකින විදියට. දැන් සිතක් කියලා දෙයක් නෑ කියලා, ආත්මයක් කියලා දෙයක් නෑ කියලා. දැන් ඔබ ධර්මයේ තුල වචන ඔබ අහනවා. රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. ඒතකොට රූපේ කියලා දෙයක් නැහැ කියලා. ඒතකොට